සමාජ සංගායනා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සංති. තුනුරුවන් සතු අනන්ත අසිරිමත් වූ ගුණ බලයෙන් පින්වත් වූ ඔබ සියලු දෙනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සියලු කායික මානසික සුවයන් නොඅඩුව ලැබ හැම සැනසෙල්ලක් වේවා. උතුම් වූ ධර්මාබෝධයම වේවා. මේ දිනවල අපේ රටේත් ලෝකයේත් පැතිර පවත්නා කොරෝනා උවදුර වෛද්‍ය ප්‍රතිකාර කටයුතුත් සඵල කරගෙන එන්නත් කරණියත් සඵල කරගෙන මනා වූ අවබෝධයෙන් යුතුව සෞඛ්‍ය නීති රීති අනුගමනය කරමින් ආරක්ෂා වෙලා ඒ වගේම පිරිසුදු සිත් ලෝභ දෝෂ මෝහ ආදී කෙලෙසුන් ඒ අරමුණු වලවත් බැහැර කරගෙන සිත සුවපත් කරගෙන සමාහිත හිත් ඇති කරගෙන මනස සුවපත් වන විට කායිකවත් ප්‍රතිශක්ති කරණියත් දියුණු කරගෙන කොරෝනා උවදුර මේ රටෙනොත් ලෝකේනොත් ඉක්මනින්ම බැහැර වෙන්න අවස්ථාව ඇති කරගනිමු. එසේම වේවායි මා ප්‍රාර්ථනා කරනවා, පිරිසුදු සිතින් අදිෂ්ඨාන කරනවා. පින්වත්නි, අද මේ උතුම් දේශනාවෙන් ඔබට පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙන්නේ නොහඬා සිටින්ට එනමුත් ධර්මයේ තුලින් සැනසෙල්ලක් හොයන්ට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්නු මිනිස් සිතේ හැබෑ ස්වභාවය ඔබට මතුකොට පෙන්වා දෙන්නටයි. ඔබ බොහෝ පිරිසකට මේ පිළිබඳව යම් වූද දැනුමක් හා අවබෝධයක් පවතිනවා. තව දුරටත් ඒ දියුණු කරගන්නටයි ඔබ සිහි ගන්වන්නටයි මේ දේශනාවෙන් බලාපොරොත්තු වෙන්නේ. අප විසින් පවත්වන හැම වචනයක් පාසාම මාත් සතිමන්තවයි ඔබට දේශනා කරන්නේ, පෙන්වා දෙන්නේ. මොකද්ද ඒ සතිමන්ත, සතිමන්තු, සතිමතෝ කියන වචන වලින් පෙන්눔 කරන්නේ? ආර්ය අෂ්ටාංග මාර්ගයේදී අපි වචනය භාවිතා කරනවා සම්මා සංකප්ප කියන වචනය. ඒ සම්මා සංකප්ප කියන වචනය මා උපකාර කරගන්නවා මෙතෙන්දී සතිමන්ත වෙන්න, හෝ සතිමන්තු වෙන්න, සතිමත් වෙන්න ප්‍රයෝජනයක් ගන්න. සම්මා සංකප්ප කියන වචනයෙන් අදහස් කරන්නේ නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප. අපි නික්මෙන්න, කෙලෙස් වලින් නික්මෙන්න හා සිතුවිලි පවත් ගන්නවා. සම්මුතිය තුල සීලේ පිහිටලා ඇසෙන් රූප දැකලා හොඳ දකිනවා, නරකක් දකිනවා. හැබැයි හොඳයි කියලා හිතෙන් දැඩිව ඇලෙන්නේ නැහැ. දැන් හොඳ දේවල්, කැමති දේවල් ලබනවා, ලැබූ දේවල් පරිස්සම් කරගන්නවා, පරිහරණය කරනවා, කැඩෙනව බිඳෙනව නැති වෙනකොට නැවත හදා ගන්නව, නැවත ලබා ගන්නවා. ඒක තමයි දියුණුව කියන්නේ, ඉගෙනීම, රැකියාව. මනුස්ස ජීවිතයේ දියුණුව එයයි. බුදුදහම මේක පෙන්눔 කළා, අනුමත කළා. හැබැයි සීලේ පිහිටා සිටින්න ඕනේ. හැදිච්චකම ගුණවත්කම තිබෙන්න ඕනේ. ඔබට වැටහෙන විදිහට සඳහන් කළොත් ප්‍රාණඝාත, සොරකම්, කාමීත්‍යාචාර, බොරු කීම්, මදයට, ප්‍රමාදයට හේතුන මත් වතුර, මද්ද්‍රව්‍ය වැනි පස්පව් දස කුසල් වලින් බැහැර වෙන්න ඕනේ. දැන් වචනය ගැන කියනකොටත් දස කුසල් වලට අයිතිද? දස කුසල් වලදී ප්‍රාණඝාත, සොරකම්, කාමීත්‍යාචාර, ඒ වගේම බොරු කීම, කේලාම් කීම, පරුෂ වචන, හිස් වචන, සිතින්නම් අවිජ්ජා, දැඩි ආසා, ව්‍යාපාද, තරහව, දසවස්තුක මිච්ඡා දිට්ඨිය, මිත්‍යා දෘෂ්ටිය, වැරදි දැක්ම, දුන් දෙෙහි අනුන්ට උදව් උපකාර කිරීමේ ප්‍රයෝජනයක් නැහැ. යහපත් වූ සිරිත් විරිත් වල ප්‍රයෝජනයක් නැහැ.
වැඩිහිටියන්ට ආදී වශයෙන් ගරු කරා කියලා ප්‍රයෝජනයක් නැහැ. ඒ වගේම මෙලොවක් කියලා යමකුත් නැහැ, පරලොවක් කියලා යමකුත් නැහැ. අම්මා කියලා විශේෂයෙන් සලකන්නවත්, පියා කියලා විශේෂයෙන් ගරු කරන්නවත් යමක් නැහැ. හොඳ නරක කියලා කුසල කර්ම හෝ අකුසල කර්ම නැත්තම් හොඳ නරක කියලා කර්ම කිසිවක් නැහැ. ඒ වගේම දෙවියන් බඹුන් හෝ ඕපපාතික ස්වභාවයේ සත්‍යයන් නැහැ. මෙලොව පරලොව විශිෂ්ට ඥාණයෙන් දැනගෙන දේශනා කරන උතුමෝ මහාන බමුණන් වැනි උතුම් ශ්‍රමණ උතුමන් නැහැ. ආදී වශයෙන් මේ මිත්‍යා දෘෂ්ටිය. දැන් වැරදි දේවල් දස කුසල් වලට යුක්තයි. දැන් මේ වයින් බැහැර වෙලා නෙක්ඛම්ම සංකප්පයට එනකොට සම්මුතිය තුල අපි අර සීලේ පිහිටලා ප්‍රාණඝාත ආදී පස්පව් දස කුසල් වලින් බැහැර වෙලා ඉගෙනීම රැකියාව වෘත්තීය ජීවිතේ පවත්වනවා. එහෙත් දැඩි ආසා අභිජ්ජා. මේකට අපි එකතු කරගන්න වචන කීපයක් රාගය, කාමය, රතිය වැනි වචන පාවිච්චි කරමු. දැන් ජීවිතය පාත්තන්න ඇලීමක් කැමැත්තක් තිබෙන්න ඕනේ. සීලේ පිහිටලා පවතින්න කියලා පැහැදිලිව පෙන්වුම් කරනවනේ. සීලේ පිහිටලා හැදිච්ච කමින් යුක්තව ඉගෙන ගන්න. දරුවෝ ක්‍රීඩා කරන්න. ඒකේ වරදක් නැහැ. ඒ වගේම ඔබ කැමති පරිදි උසස් අධ්‍යාපනයට දැඩි බලාපොරොත්තු අධිෂ්ඨානය පවත්වා ගන්න. හැබැයි ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ අනුන් පරදලා ගහලා බැනලා සොරකම් කරලා නපුරුකම් කරලා ඒක ලබන්න ඕනේ කියන අදහස නෙමෙයි. තමනු සත්පුරුෂ මිනිසෙක් වෙන්න ඕනේ. තමන්ට ප්‍රයෝජනවත් කෙනෙක් වෙන්න ඕනේ. තමන්ට තමන් ප්‍රයෝජනවත් කෙනෙක් වෙලා අන් අයටත් ප්‍රයෝජනවත් අයෙක් හැටියට මතුමැති ජීවිතය පාත්තන්න ඕනේ. මේ මහ පොළවටවත් බරක් නොදෙන්න පය ගහලා ජීවත් වෙන්න ඕනේ කියන තැනක හිත පාත්තන. ඒ වෙනුවෙන් අදිමාත්ත ඡන්දයක් ඇති කරගන්නවා. දැඩි කැමැත්තක් ඇති කරගන්නවා. බුදු වෙන්න චතුරංග වීරය වැඩුවා. ඇටලේ මස් නහර වියකී සිඳී ගියත් බුදු බව ලබා මිස නොනැගිටිමි කියන අදහස තිබුණා. ධර්මයේ පැහැදිලි කළා. දැන් සීතලයි, දැන් උස්නයි, දැන් උදේ, දැන් හවස. දැන් කුස ගිනි නැත්තම් දැන් කුස පිරීලා මොනවා හරි කියමින් යහපත් වූ අරමුණු ඉටු කරගන්න නැතුව ඒවා කල් දමමින් නිදිමත ස්වභාවයෙන් පවත්තමින් පිළිවෙලකට වැඩක් කරන්නේ නැතුව හැමදේම කල් දමන අනුන්ටම වරද පටවන අසතියෙන් යුතු පුද්ගලයෙක් වුණොත් ජීවිතේ ගැටලු වෙනවා. මෙන්න මේ නිසා ඔබ දියුණුව ගැන යහපත් වූ ලෙස සීලේ පිළිපදලා කටයුතු කරන්න. අභිජ්ජාවෙන් දැඩි ආසාවෙන් කාමයෙන් රතියෙන් රාගයෙන් බැහැර වෙලා යහපත් වූ ජීවිත පාත්තන්න. සත්පුරුෂ ගුණවන්ත දෙදෙනෙක් එකට එකතු වෙලා ඔබේ ජීවිතවල විවාහයක් හැටියට පාත්තන්න පුළුවන්. හැබැයි ඔබට අවබෝධයක් තිබෙන්න ඕනේ නේ නෙක්ඛම්ම සංකල්පයේදී නික්මෙනවා කියන තැන. මේ කකුල් දෙකෙන් නික්මීමක් ගැන නෙමෙයි කියන්නේ. කෙලෙස් වලින් වැරදි දේවල් වලින් හිතෙන් නික්මෙනවා කියන එකයි. හිතෙන් නික්මුණාම සිතුවිලිත් නික්මෙලා වචනත් ඒ විදියට හසු වෙන්නේ වචනත් වැරද්දෙන් ඉවත් වෙලා ක්‍රියාකාරකම් වලින් ප්‍රාණඝාත සොරකම් ආදී නැත්තම් අතපය මුල් කරගෙන අඩු ගානේ ඇසේ බැල්මකින් වක්වත් වරදක් නොවන ආකාරයට පවත්වන්න පුළුවන්. අර හිතෙන් කෙලෙස් වලින් නිදහස් වුණාම අන්නේ නික්මීමයි මේ නෙක්ඛම්මයෙන් කියන්නේ. ඒතකොට ස්වාමියා බිරිඳ වුණත් යුතුයකම් පවත්වනවා. ඔවුන් ලිංගතුව කටයුතු කරනවා. පැවැත්ම තුළ ජීවත් වෙනවා, දරුවෝ ලබනවා. එහෙත් මේ මම කියන මේ පුඤ්ජය පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරෙන් හැදුනේ. මතකයිනේ? තද ගතිය, වැగిරෙන බව, උෂ්ණය, වායුව. මොන විදියට වෛද්‍ය විද්‍යාව තුළ මේව බෙදා බැලුවත් ওই හතරට තමයි අඩංගු වෙන්නේ. පඨවි තද ගතිය, කේසා ලෝමා නඛා දන්ත ආදී වශයෙන්. ආපෝ වැగిරෙන, පිත්තං සෙම්මං පුබ්බෝ ලෝහිතං ආදී වශයෙන්. ඒ වගේම තේජෝ උෂ්ණය, දි รา ගෙන යන බව, සීතල ස්වභාවය. ධර්මයේ සඳහන් කළ ජරාපන, පරිදහන, සන්තාපන, පාචක ආදී වශයෙන් දි รา ගෙන යනවා, රත් වෙනවා, සීතල වෙනවා, පැසවෙනවා, දැවෙනවා මේ ආදී වශයෙන්. ඊළඟට ආස්වාස ප්‍රස්වාස වායෝ කිව්වේ ඒකයි. උඩට ගමන් කරන වායුව, පහළට ගමන් කරන වායුව, උද්දංගමන වායුව, අදෝගමන වායුව. කුච්චිසේ වායුව, කොට්ටාසේ වායුව. කුසේ තියෙන බඩවැල් අතර පවතින. අංගමංගානුසාරී එහා මෙහා ගමන් කරන වායුව. ආස්වාස ප්‍රස්වාස. දැන් මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතරින් සමන්නාගත මේ කය ජීවිතේ පවත්වනවා. එහෙත් මේ ජීවිතය අපි මෙතෙන්දී මේ පඨවි ආදී ධාතුන්ගෙන් සකස් වුණු ජීවිතය මෙතෙන්දී හඳුන්වන්නේ කය කියලා. ජීවිතය කියලා හඳුන්වන්නේ ස්කන්ධ පංචකයමයි. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයම තමයි ජීවිතය කියන්නේ. අර පඨවි ආදී ධාතුන්ගෙන් සකස් වුණු මේ කය රූපස්කන්ධය. ඒ රූපස්කන්ධයේ රූපය, වේදනා සැප දුක් මධ්‍යස්ථ විඳීම්, සංඥා සලකුණු අපි හිතින් හදාගන්න සලකුණු තියෙන නම් ගම් වශයෙන් නාම මාත්‍ර වශයෙන් ප්‍රඥප්ති සම්මුති
පනවගෙන තියෙනවා. සංස්කාර, හිතේ සකස් කිරීම, සිතුවිලි සකස් කිරීම, අරමුණු ගැනීම, අවසානයේ කර්ම බවට පත් වෙන සංස්කාර. ඊළඟට විඥාණය, අරමුණු හඳුනා ගන්නවා. ඇසේ රූපය සකස් වෙනකොට සංඥාත් සංස්කාරත් ඒවත් උපකාර වෙනවා අරමුණු හඳුනා ගන්නවා. විඥාණය. ඊළඟට නැවතත් පින්වත්නි අර වේදනා සංඥා සංඛාර වලට එය උපකාර වෙනවා. විඥානීය ප්‍රධානයි, හිත ප්‍රධානයි. දැන් මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන නම් ස්කන්ධ පංචකය තමයි ජීවිතය කියන්නේ. දැන් සම්මුතියට ඉගෙනීම රැකියාවේ වෘත්තීය ජීවිත පැවැත්ම පටන් මම මගේ කියලා කටයුතු පවත්වනවා. ඒත් පරමාර්ථ ධර්මයට අනුව මේ ස්කන්ධ පංචකය ඔබ කියන විදිහට මේ ජීවිතය ඒ වගේම පණ නැති අචේතනික වස්තු ගහකොළ ගේ දොර යාන වාහන කුමක් වුවත් පණ ඇති පණ නැති සියල්ලම අනිච්ච දුක්ඛ අනත්තනං වූ තිලක්කණයට යටත්. දැන් මේ හිමිදිරි පාන්දර කියලා ඔබේ හිතට දුකක් කනගාටුවක් ඇති වෙනවා කියලා හිතුවේ නෑ නේද? ඔය පිපිල තියෙන මල් පරවෙල යනවා. උදෑසන පවත්නා සෞම්‍ය ස්වභාවය උදෑසන හිරු බැසගෙන යනකොට අඳුර ලං වෙයි. රාත්‍රිය උදා වෙයි. ඒ ගැන මතක් කළා කියලා අමනාපයක් නෑ. මේ දවස්වල පවත්නා කොරෝනා ඌදුරේ භයානකකම හිමිදිරිය පාටම මතක් කරනවා. ඒ ආරක්ෂා පිණිසයි. ජීවිතයේ අර්ථාර්ථය මේ ස්කන්ධ පංචකය අනිච්ච දුක්ඛ අනත්තනං වූ තිලක්කන ධර්මයට යටත් බව පවසන්නේ ඔබට සන්තුෂ්ටිය සැනසෙල්ලක් ගෙන දෙන්න. එසේ නැතුව මේ ස්කන්ධ පංචකය නැත්තම් ජීවිතය මගේ මම වෙමි මට ඕන විදියට පවතිනවා කියලා හිතලා අරමුණු Taman කැමති නම් එහි දැඩි වැලෙන්නත් ඇලුණු අරමුණු කොහොම හරි ගන්න කියලා පස්පව් කරන්නත් Taman ඇසට රූප කණ්ඨ ශබ්ද වශයෙන් ඒ ජීවිතය පාත්වනකොට ඒ අරමුණු වල අකමැති නම් ගැටෙන්න තරහ ගන්න නැවතත් ප්‍රාණඝාත ආදී අකුසල් කරන්න මේ දෙපැත්තටම යොමු වෙන්න පුළුවන්. නමුත් ජීවිතයේ අර්ථාර්ථය අපි මේ හිතට පුරුදු කරාම කෙටියෙන් සඳහන් කළොත් යං කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං යමක් හට ගන්නා සුළුද ඒ හැම නැසෙන සුළුයි. හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති හේතුම් ප්‍රත්‍ය කරගෙන යම සකස් වන්නේද ඒ හේතුන්ගේම විසිර යාමෙන් ඒ ඵලය නැතිව යන්නේ. දැන් ගැඹුරින් දකින්න. හැම හමුවීමක්ම වෙන්වීමකින් කෙලවර වෙනවන්නේ. හැම ප්‍රේමයක්ම ශෝකයකින් කෙලවර වන්නේ. හැම උපතක්ම ජීවිතයේ මරණයෙන් කෙලවර වන්නේ. දැන් මොකද්ද ඔබට හිතෙන්නේ? මම නිතර සඳහන් කරන කරුණු පෙළ. ගැඹුරු දහමට යන්න මේ සරල දහම් කරුණු පෙළ ආරම්භයේදී ඔය හිතවල පුරුදු කොට තිබිය යුතුමයි. ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කළ පළමු දේශනාව හැටියට අපි පිළිගන්නේ. එහි ප්‍රධානම කරුණක් තමයි යං කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං. ඔබ හැම කෙනෙකුටම මේ මතකයේ තබා ගන්න. හිතට පුරුදු කරන්න. හිතට පුරුදු කරන්න. මේක බෞද්ධ දර්ශනයේ පමණක් අදහසක්ය. බුදුදහම අනුගමනය කරන අයට පමණක්ය කියන අදහසක් නෙමෙයි. පින්වත්නි, උපන් සියලුම මිනිස්යන්ට මිනිස්සු හැටියට සැප හොයාගෙන යන ආදරය හොයාගෙන යන දුකට කනගාටුවට අකමැති හැම කෙනෙකුටම ගැලපෙන කතාවක් දහම. හටගන්න හැම දෙයක්ම නැති වෙනවා කියන අදහස හිතේ පවත්වා ගන්න. හිතෙන් හදාගත්ත සංකල්ප සිතුවිලි මම මගේ කියලා සමහර අය රට ගැන, ජාතිය ගැන, ආගම ගැන, තමන්ගේ පවුල ගැන, මම මගේ කියලා තමන් ගැන මේවා සම්මුතිය තුළ යහපත් ලෙස නෙමෙයි. සම්මුතිය තුළ රටක්, ජාතියක්, ආගමක් ගැන හිතලා හැබැයි ලෝභ දෝෂ මෝහ වලින් බැහැර වෙලා පස්පව් කරන්නේ නැතුව තමන්ගේ රට වෙනුවෙන් කටයුතු කරන්න. ඉපදුණු මිනිසෙක් හැටියට භූමියට ගරු කරන්න. ඒ තමන්ගේ රට කියලා. හැබැයි ඒ නිසා අනිත් අයට කරදර කරන්නවත්, ප්‍රාණඝාත සොරකම් කරන්නවත්, තණ්හා මදමාන ඊර්ෂ්‍යාවෙන් කටයුතු කිරීම සදාචාරාත්මක නැහැ. ඒ මිනිස්යාට ගැලපෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයිනේ. උඩරගත් ආශ්වාසය ප්‍රශ්වාස කරගන්න බැරුව නතර වුණොත්, මීදුනොත් එහෙනම් මොකද වෙන්නේ? ඔය කියපු දැන් ඔය තමන් ලැබපු පුදිනකොට භූමිය දැන් අරගෙන යනවද? ශරීරයත් මෙලව තබල යන්න වෙන්නේ. එක්ක මහ පොළේ පස්සට කරන්න වෙනවා, නැත්නම් පුලුස්සා දාන්න වෙනවා. එහෙම නැතුනොත් මොකද වෙන්නේ? ඒ ශරීරය උද්දුමාතක, විනීලක, විපුබ්බක වශයෙන් ඉදිමිල නිල්වන් වෙලා, පණුව දාලා, සරව දාලා, එළියට සරව ගලවගෙන එනකොට කපුටන් එළියේ තිබුණොත් එimhe කපුට ඇවිදින්න, සතුන් ඇවිල්ලා, ඇද දාලා, කා දාලා, දුගඳ හමනකොට ජීවිත ගැන ගැඹුරින් දකින්න. මේ කවලා, පොවලා, හැඩ බලන මේ ශරීරය යථා ස්වභාවයයි. එතකොට මම මගේ කියලා පස්පව් කරා නම් ඉපදුණු භූමිය වෙනුවෙන්.
ඒ වගේම අපි හදාගත්ත සිතුවිලි වෙනුවෙන් ප්‍රයෝජනයක් තියෙනවද? වර්ධවා තේරුම් ගන්න එපා. තමන් උපදින භූමිය වෙනුවෙන් රට වෙනුවෙන් තමන් පවත්නා සම්මුතිය ජාතිය කියලා දහම කියලා ඒ පිළිවෙත් තුන නිවැරදි ලෙසක කටයුතු කරන්න. ඒ වෙනුවෙන් සේවාවක් සිද්ධ කරන්න. මේ එපා කියන්නේ පස්පව් දස කුසල් සමගින් ඒ දේ කරන්න එපා කියන එක. මේක තමයි දර්ශනීය කතාව. කුරා කූඹියකටවත් වරදක් කරන්න එපා, ප්‍රාණඝාතයෙන් වළකින්න එපා කියන අදහස පැහැදිලිනේ. නමුත් රට ලෝකය පාලනය කරනකොට රජවරු නායකයෝ ඔවුනොවුන් ඒ ක්‍රියාමාර්ග නීති අනුව දේශපාලනය අනුව රටවල් පැවැත්ම අනුව සමහර තැන්වල යුදගිනි පවා පවත්වනවා. නමුත් ඒ ධර්මයේ තුල අනුමත කිරීමක් නෑ. ධර්මයේ තුල පොළඹවන්නේම සියල්ල හටගත් වගේම නැති වෙනවා නම් සම්මුතිය තුල භූමියේ පටන් තමන්ගේ අවතුම් පැවතුම් තුල නිවැරදි ලෙස ගරු කරන්න. ඒවා ආරක්ෂා කරන්න. හැබැයි ඒ තුල පස්පව් දස කුසල් ඇතිවිය යුත්තේ නෑ කියන තැන දහම තුල චතුරාර්ය සත්‍ය ධර්මයේ ඉලක්ක කරන බෞද්ධ දර්ශනය තුල මනවින් පෙන්වම් කරනවා. එතකොට අර සම්මා සංකප්ප කියන වචනේ නික්කම්ම සංකප්ප ඒ කාමාදී අකුසල ධර්ම වලින් බැහැර වුණ අසකනාදී ඉන්ද්‍රියන් සුවපත් වූ බවක් පේනවා. ඇසට රූප, කණ්ඨ, ශබ්ද, නාසයට ආග්‍රහණ, දිවට රස, කායට ස්පර්ශ, මනසට සිතුවිලි. සම්මුතිය තුල මේව පවත්වනවා. මා සඳහන් කළානේ ඉගෙනීම රැකියාව වශයෙන් දැඩි කැමැත්තෙන් කරනවා. හැබැයි පස්පව් වලින් දස කුසල් වලින් බැහැර වෙලයි මේ දේවල් සිද්ධ කරන්නේ. සමහර කෙනෙකුට හිතන්න පුළුවන් මේවා පොත්පත්වල තියෙන ඒවා පමණයි. නැත්තම් මේවා බණ පොතේ පමණයි. එහෙම නැත්තම් මේවා මේ හිතේ හදාගත්ත දේවල් පමණයි. ලෝකෙ තුල නම් ওই වගේ අය හොයන එක ලේසි නෑ කියලා. නෑ පින්වත්නි. ඒ අය ඕන තරම් ඉන්නවා. හැබැයි ඒ අය පේන්නේ නැත්තේ නිසල ජලාශයක් වගේ නිසා. වතුරෙන් පිරුණු කලයක් භාජනයක් වගේ නිසා. පිරුණු කලයේ දිය නොසැලේ. පිරිච්ච කලයේ නිශ්චලයි. ඒ වගේම සාන්ත ගංගා නිශ්චලයි. හිමිහිට ගලාගෙන යනවා. අඩු තියෙන තැන් සෙලවෙනවා, ශබ්ද නැගෙනවා. අපිට නපුරු ලෝකයේ එක්කෙනෙක් දෙන්නෙක් මහ පිරිසක් මැද පෙනෙන්නේ නපුරු හඬ, නපුරු සිතුවිලි, දැඩි ලෝභය, දැඩි ආසාව, තරහ, වෛරය මතු පිට පෙනෙනවා. කෑ ගහනවා, බනිනවා, හැසිරෙනවා, නපුරුකම් කරනවා, පේනවා. හැබැයි සාන්ත උතුමෝ නිසලව ගලන ගංගාවක් වගේ පිරුණු කලයක් දිය නොසලී පවතිනවා වගේ සාන්ත මනුස්සෝ සිතුවිලි තමා තුළ සාන්තව පාත ගන්නවා. සාන්ත සිතුවිලි නිසා වචන සංවරයි. ඒ වචන තුල පරුස වචන, කේලාම්, කෑ ගහන, අනුන්ගේ හිත රිදවන, තමන් උසස් කළ අනිත් අය පහත් කරන ඒ දේවල් නෑ. අනිත් අයගේ වරද වුණත් දකින්නේ කරුණාවෙන්. සත්පුරුෂ ගුණවන්ත අම්මා කෙනෙක්, අප්පච්චි කෙනෙක් දරුවගේ වරද දැකලා කරුණාවෙන් කියලා දෙලා රහසේ වරද හදනවා. හැබැයි ලෝකෙන් රහස සංගවනවා. කෑ ගහලා නපුරුකම් කරන්නේ මේ සත්පුරුෂ මිනිස්සුયો. ඒ නිසා මතුවෙලා පේන්නේ නෑ. නමුත් වැඩි පිරිසක් තවමත් ලෝකයේ සත්පුරුසයි, ගුණවන්තයි. ඔබට ඕනේ නම් මේ ටික හොයාගන්න පුළුවන් ඔබ ඇසුරු කරන පරිසරය තුල. ඔබ ඇසුරු කරන පරිසරයෙන් වැඩි පිරිසක්, මා වැඩි පිරිසකගෙන් ප්‍රශ්න කරන්නේ. වැඩි පිරිසක් ඔබට දැනෙන්නේ ඔබේ යහළු හිත මිතුරු ඥාතීන්ගෙන් හොඳද නරකද කියලා. රහත් වෙල නැති බව හැබෑව. පුංචි පුංචි අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. නමුත් වැඩිපුර හොඳ ගුණ තියෙන සත්පුරුෂ මිනිස්සෝ වැඩි නේද කියලා පෙනෙනව දකින්න පුළුවනිනේ. අර එක්කෙනෙක් දෙන්නෙකුගේ තියෙන අඩුපාඩු අපි ඒව ඉක්මනින් හිතේ අල්ල ගන්නවා. අර සුදු වස්ත්‍රයේ පැල්ලම කළුතිත ඉක්මනින් පේනවා වගේ කහට යවන්න අමාරු වගේ අර හිතෙන් 10 දෙනෙක් අතර එක්කෙනෙකුගේ පවතින වැරද්ද අල්ලගත්තම 10 දෙනා දෙසම බලන්නේ ඒ වගේ. අද ওই වගේ දේවල් බොහෝ විටක තිබෙනවා. ඊටාම හොඳ ගුණ යහපත් වූ සමාජ පිරිස් තුළ එක් අයෙක් කරන වැරද්දක් නිසා සියලු දෙනා දෙසම ඒ විදිහටම බලනවා. ඒ විදිහට හිතන ඔක්කොම ওই වගේ කියලා. නෑ. අර එක පුද්ගලයෙකුගේ දඩබ්බරකම් මතු වුණාට පෙනුනට සත්පුරුෂ ගුණවන්ත ඇත්තෝ වැඩි. ඔබ ජීවිතය ගැන මේ විදිහට හිතලා සම්මුතිය තුළ මම මගේ කියලා පැවැත්වුවත් උත්සාහයෙන් ධෛර්යයෙන් අදිෂ්ඨානයෙන් පෙර පිනකුත් තියෙන බව අමතක කරන්න එපා. නැත්තම් මිනිසෙක් වෙන්න බෑ. කවුරුවක් කලස වෙන්න එපා, කම්මැලි වෙන්න එපා. ඔක්කොටම එකම වගේ දක්ෂකම් දක්වන්න බැරි වෙයි. හැබැයි කුමක් හෝ දක්ෂතාවයක් තමා තුළ මතු කරගන්න පුළුවන්. අඩුම තරමේ 100%ක් නැති වුණා සැනසෙන්න පුළුවන් ප්‍රමාණයකටවත් ජීවිතයේ අපි හැම කෙනෙකුටම යම් දියුණුවක් පින්වත්නි ඇති කරගන්නට පුළුවන්. මෙතනින් දකින්න ඔබ බොහෝ කෙනෙක් හිතන්නේ දැන් ওই වාහන එලවන වැඩි පිරිසකට කාන්තා පිරිමි ගැටලුවක් නැතිව පුරුදු කළොත් පුහුණු වුණොත් හැම කෙනෙකුටම පාහේ පුළුවන්නේ
බැහැයි කියන අයත් ඉන්න පුළුවන්. හිතේ බය තියෙන අය, අපහසුකම් තියෙන අය, ශාරීරික අඩුපාඩුකම් නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වැඩි පිරිසකට පුහුණු වුණොත්, පුරුදු කළොත් වාහනයක් එලවන්න පුළුවන්. හිතලා බලන්න. ගුවන් යානයක් වුණත් එලවන්න පුළුවන්. එහෙම හිතුවොත් අපි හැම කෙනෙකුටම මේ ලෝකේ යම් දක්ෂතාවයක් තියෙනවා. ඒක ඇති කරගන්න පුළුවන්. ඒ දක්ෂතාවයේ අඩු වැඩිකම් තිබෙන්න පුළුවන්. මා මේ සඳහන් කරන්නේ ඔබ උනන්දු කරන්නේ සමුත්තේජේසි. ඔබ උනන්දු කරවන්නේ ඔබ හිත තුළ පින කුසලයේ තිබෙන බව මිනිසෙක් වීමත් සමග ලෞකික ජීවිතයේ යහපත් ලෙස පස්පව් දස කුසල් වලින් බැහැර වෙලා දියුණුවක් ඇති කරගන්න පුළුවනි කියන ඒ උත්සාහය උත්තේජනය ඇති කරන්නයි මේ බලාපොරොත්තු වෙන්නේ. එවිට ඉපදුනි පැලේ වුණත් පුංචි කාලේ ලැබුණේ ලුණු මිරිසුයි බතේ වුණත් හැබැයි උත්සාහයයි අදිෂ්ඨානයයි ධෛර්යයයි කල්යාණවන්ත ආශ්‍රයයි නිසා ඒ කල්යාණවන්ත ආශ්‍රය සමහරට දෙමෝපියන්ගෙන් නොලැබෙන්න පුළුවන්. හැබැයි උත්සාහයයි අදිෂ්ඨානයයි තිබෙනවා නම් පෙර සංසාර ගමනේ පිනකුත් මිනිසෙක් වීම සමගින් තිබෙනවා කියලා හිතට දැඩිව ගත්තොත් ඔබ එළියට ගිහිල්ලා බාහිරව ගිය තැන දෙමෝපියොත් එක්ක මනාප වෙලා නෙමෙයි. නමුත් ඔබේ උත්සාහයේ අදිෂ්ඨානයේ ඔස්සේ ඔබ දියුණු වෙනවා. එහෙම දියුණු අය මොනතරම් සිටිනවද? ගෙදරින් කිසිවක් නොලැබුණත් හරියට මඩේ පිපුණු නෙළුමක් වගේ මඩේ පිපුණත් වතුරෙන් උඩට ආවට පස්සේ මඩෙහිත් නොගෑවි පිපිලා බබලන නෙළුමක් වගේ තමාම ජීවිතේ ජය ගන්නවා. මේ යහපත් වූ සිතුවිලි සමගින් පුළුවනි නෙක්ඛම්මයට එන්න. තදින් ඇලෙන්නේ බැඳෙන්නේ ගැටෙන්නේ නැතුව සමාහිත හිතක් ඇති කරගන්න. අව්‍යාපාද තරහ නැති හිතක් පාත ගන්න. අවශ්‍ය තැන ධෛර්යමත් කෙනෙක් වෙන්න ඕනේ. ඒ කිව්වේ බය අඩු කෙනෙක් වෙනවා කියන එක නෙමෙයි. ඔතෑණි කෙනෙක් වෙනවා කියන එක නෙමෙයි. ධෛර්යවන්ත කෙනෙක් වෙන්න ඕනේ. මා අපේ දරුවන්ට සඳහන් කරන්නේ පන්ති කාමරයේදී කීකරු දක්ෂ ඉගෙන ගන්න දේ මතක තබා ගන්න පුළුවන් නිර්මාණශීලී ශක්තියක් තිබෙන දරුවෙක් වෙන්න ඕනේ. කීකරු ගුණවන්ත දරුවෙක් වෙන්න ඕනේ. අනුන්ට උදව්පකාර කරන දරුවෙක් වෙන්න ඕනේ. ගුරුවරයාට හිතවන්ත ඒ වගේම කරදර නොකරන උපකාර වෙන දරුවෙක් වෙන්න ඕනේ. ක්‍රීඩා පිටියට ගියාම ක්‍රීඩා කරන්න පුළුවන්කම ලැබෙන්න. වේදිකාවට ගියාම ඒ කලාව තුළ රැඳෙන්න පුළුවන්කම ලැබෙන්න ඕනේ. කතාවක් කරගන්න පුළුවන්කම ලැබෙන්න ඕනේ. එහෙත් ධර්මයේ තුල අපි බුදුදහම අනුව සඳහන් කළොත් විහාරයටම සාන්ත ස්වභාවය පවත්වන්න තරම් පුළුවන්කමක් ඔබට තියෙන්න ඕනේ. දැන් මේ ඔතෑණී බය අඩුයි කියන එක නෙමෙයිනේ. අවශ්‍යතෙන් දක්ෂයි. හිත තුලින් ධෛර්යමත්. හිත තුලින් ධර්මයේ තුල බොහෝම ශක්තිමත් කෙනෙක්. එනම් සීලයත් සමග ලෝකේ හටගත්ත පණ නැති හැම දෙයක්ම හටගත් වගේම නැති වෙනවා කියන අවබෝධයත් එක්ක කාමාදී අකුසල ධර්ම වලට බලවත් ලෙස යටපත් වෙන්නේ කුසලයේ තුල නැගී සිටිනවා. හදවතින්ම දක්ෂයි. හිතෙන්ම දක්ෂ කෙනෙක්. හැබැයි අවශ්‍ය තැන සාන්ත බව අවශ්‍ය තැන සාන්තයි. ඒ වගේම ශක්තිමත් නැගී හිටිය යුතු තැන ධර්මය හා සමගින්ම නැගී සිටිනවා. එතන තරහව, වෛරය, දැඩි ආසා, බොරු කීම්, වංචා කිරීම, නපුරුකම් කිරීම සමගින් නෙමෙයි. සමහර කෙනෙක් කියන්නේ ඒක කරුණාවෙන් සඳහන් කරන්නේ ඔබ ගලපා බලලා හිත නරක කරගන්න එපා. ධර්මයේ දකින්න විතරක් තේරුම් ගන්න. ගැහුවොත් නම් ගහනවා. මට කිසි මනක් ගුණක් ඇති කෙනෙක් නෙවෙයි මේ මම කියන්නේ කියලා. නෑ. එහෙම විය යුතු වෙන්නේ නෑ. ධර්මයේ දකින්න ඕනේ. අවශ්‍ය තැන අනතිමානීය ගුණේ තියෙන ඔබ පාවිච්චි කරන නිහතමානී කියලා ධර්මයේ වචනය රහත් වෙනකම්ම අනතිමානීය ගුණේ තියෙන්න ඕනේ. මව්දෙමව්පියෝ ඉදිරියේ, ගුරු උතුමෝ ඉදිරියේ, මිනිස්සුયો ඉදිරියේ. තමන්ට මුණතරන් හැකියාව, ශක්තිය, ධෛර්යය, ධනය, පෙනුම මොනව තිබුණා. මනුස්සකම නැති කරගත යුතු නෑ. කතා කරන වචනේ, හැසිරීම, සිතුවිලි මට පුළුවනි, මට තියෙනවා කියන හැඟීමෙන් තොරව දුක දැනෙන, ආදරය හොයාගෙන යන, සැපට කැමති, ගහනවට බයිනවට අකමැති මිනිස්සුયો නේද අපි හැමදෙනාම. මිනිස්සුયો පමණක් නේ සතෙක්වත් දුකට කැමති නෑ, ගහනවට බයිනවට කැමති නෑ කියන එක තේරුම් ගන්න පුළුවන් සත්පුරුෂ මිනිස්සෙක් හැටියට නැගී හිටින්න ඕනේ. අව්‍යාපාද හිත, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන මුදිතා කිව්වේ අන්නගේ දියුණුව දැකලා සතුටු වෙනවා. උපේක්ඛා සැපදුක් දෙකම සැපේදී උඩඟු වෙන්නේ. තණ්හා මදමාන දිට්ඨියෙන් බැහැරව සැපේ ලබන්න පුළුවන්. ඒ වගේම දුකේදී ධෛර්යමත් වෙනවා, හඬන්න ඕනේ නේ. මේ ජීවිත ගැන ගැඹුරින් දකින්න. ඒ වගේම තරහෙන්තර අවිහිංසාවාදී. හිංසාවාදී කෙනෙක් නොවේ. මගේ හුස්මවත් බැල්මවත් තවත් කෙනෙකුට විපතක් නොවේවා කියන තැනක පවත්තන්න. මා ඔබට සඳහන් කරේ කය අනුව හිතන්න මතන්න පුළුවන් වෙන්න. මහා සතිපට්ඨාන සූත්‍රයේ ශෝක සංතාප දුක් දුම්නස් වලින් බැහැර වෙලා නුවණ පහළ කරගන්න චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයට සිත සිහිය පිහිටුවන ඉගැන්නුවා.
නමුත් සරල දහම් පෙළක් මම ඔබට පෙන්눔 කළේ අපි හැම කෙනෙක්ම පළමුව සරල තැනකින් දැකීම අවශ්‍යයිනේ. ඒ ටික දැක ගන්න. මේ කය මා සඳහන් කළ පඨවි ආදී ධාතුන්ගෙන් සකස් වුනේ මේ කය. රූප වේදනා සංඥා සංකාර විඥානක නිස්කන්ධ පංචකයම ජීවිතේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තිලක්ෂණයට යටත් හටගත් වගේම නැති වෙලා යනවා. ගමන් කළත් නතර වී සිටියත් වාඩි වී සිටින ඉරියව්වත් නිදන ඉරියව්වත් සතර ඉරියව්වෙම ඇසට රූප කණ්ඨ ශබ්ද වශයෙන් මේ අරමුණු පවත්නා හැම විටකම පුරුදු කරන ලද හිත භාවනාව භාවිත හිත සමාහිත හිත සම්මා සංකල්ප සමාධිය මේ ඔක්කොම මෙතෙන්දී ඔබට මතකයේ තිබෙන කරුණු එක වචනයකින් ගත්තොත් සම්මා සමාධිය යහපත් වූ සමාධියේ හිතේ පැවැත්මත් එක්ක ඔබ පවත්නකොට අර හැම අරමුණක්ම දැඩි ආසාවෙන් හා තරහවෙන් වෛරයෙන් පෙරිලා ඒකට කියනවා පින කියලා. ඒවායින් පෙරිලා පිරිසුදු වෙලා හිත සකස් වෙනකොට ඔබට දැනේ සනසිල්ලක් කියලා. මෙන්න මේ උත්සාහයට කියනවා ආතාපි. කෙලස් තවන වීරය. කායේ කායානුපස්සේ විහෙරති ආතාපි කෙලස් තවන වීරය. සම්පජානෝ පරීක්ෂාකාරී නුවණ. හටගත්ත හැම දෙයක්ම නැති වෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම තිලක්ෂණයට යටත්. සම්මුතියට මම මගේ කියලා පැවැත්වට පරමාර්ථ වශයෙන් කිසිවක් මගේ වෙන්නේ ස්ථිර වෙන්නේ සදාකාලික වෙන්නේ නැහැ කියලා ওই හිතවලට අවබෝධය තිබෙනවා. හඬන්න නෙමෙයිනේ. සනසෙන්න. දුර්ලභව ලබාගත් මනුෂ්‍ය ජීවිතේ නිකරුණේ විනාශ කරගන්න නැතුව පස්පව් වලට යොමු වෙලා අඩු ගානේ පෞල් පරිසරයේ එක වහලක් යට වුණත් නුඹ වගේ මිනිස්සෙක් නම් සංසාරේවත් හමු වෙන්න එපා කියලා තැනකට ජීවිත පාත ගන්න නැතුව සිතුවිලි වචන ක්‍රියා නිසා සත්පුරුෂ මිනිස්සෙක් වෙන කරන ආරාධනාව. අනිත්‍ය දුක්ඛ අනාත්ම මතක් කළේ ඒකට තිලක්ෂණය සම්පජාඤ්ඤය. ඒ වගේම සතිමා මේ පුරුදු කරන ලද කය ගැන සැප දුක් මැදස විඳීම් සිත සිතුවිලි ගැන ලෝකේ පාත්නා හැබෑ ස්වභාවය නරක දේවල් වලින් බැහැර වෙලා ජීවිතේ නම් ස්කන්ධ පංචකයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තිලක්ෂණ ධර්මයට යටත් කොට දැකලා යථාර්ථය නම් දුක්ඛ සමුදය නිරෝධ මාර්ග නම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ බව අවබෝධයට අරගෙන දුක දකින්නේ හඬන්න නෙමෙයි ලෝකේ වෙනස් වීම. එහෙම ඒව සිද්ධ වෙන්නේ මේ තෘෂ්ණාව සමුදය වෙන්නේ තෘෂ්ණාව නිසා. නිරෝධය නම් සම්මුතියට මම මගේ කියවට පරමාර්ථ වශයෙන් හිතින් බැහැර කරනවා. මාර්ගය නම් සම්මාදිට්ඨි සම්මා සංකප්ප වශයෙන් යහපත් ලෙස දැක්ම. යහපත් සිතුවිලි යහපත් වචන යහපත් ජීවිතය පාත්තා ගැනීම. යහපත් වූ කටයුතු යහපත් වූ උත්සාහය සමාධිය සිහිය මෙන්න මේ ආදී වශයෙන් ජීවිතය පාත්තනකොට ඔබට මේ උතුම් සිතේම සන්තුෂ්ටිය සනසිල්ල හොයාගෙන චතුරාර්ය සත්‍ය ධර්මය මොකක්ද යන්න ඔබට සනසනකොට පින්වත්නි හැම මිනිසෙකුම ජීවිතයේ හොයන සනසිල්ල ඔබට ලබන්න පුළුවන්. සතිමා විනේය ලෝකයේ අවිජ්ජා දෝමනස මේ සත්‍ය සංස්කාර ලෝකයේ කිසිවක් කෙරේ තදින් ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැතුව සමාහිත හිතක් පවත්නවා සමාහිත හිතක් සංසිඳුණු හිතක් පවත්නවා කියන තැනක් දැනෙන්න ඕන. ඔබ අවසානයේ කියන්නේ මොන දේවල් හොයාගෙන ගියත් ආකාශය පරදාගෙන මහසાગරය පරදාගෙන ඔය හොයාගෙන යනවා කිව්වට අවසාන නතර වෙන්නේ මගේ හිතට සන්තුෂ්ටියක් නැත්තම් මොකටද මේවා තියෙනවා කියලා කිව්වත් කියලා ඔබ හිතන්න පුළුවන්. අවසානයේ ඔය සතුට කියලා හොයපු මිල මුදල් ධන දාන ගේදර සම්මාන ඔක්කොම ගිනි ගොඩක් වගේ දැනෙන්න පුළුවන්. මට එපා. පින් සිද්ධ වෙයි. මට මගේ පාඩුවේ ජීවත් වෙන්න දෙන්න කියලා ඔබ කියන්න පුළුවන්. එවැනි තැනකට නොවි දුර්ලභව ලැබූ මනුස්ස ජීවිතයෙන් සම්මුතිය තුල දියුණු ධර්මාබෝධයෙන් සැනසෙන්නට යයි ආරාධනා කරමින් ඔබ හැම නිදුක් වෙලා නිරෝගී සුවපත් වෙලා සියලු සැනසෙල්ල වේවා. කොරෝනා උදුරත් ලෝකයෙන් ඉක්මනින් බැහැර වේවා. හැමතෙම උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණසම උපනිශ්‍රය වේවා. උතුම් තුනුරුවන් සරණයි. සමාජ සංගායනා